හරි ළමයි. එතකොට අපි හිටියේ ප්‍රමිත පාඩමේ අපි ප්‍රමිතයක් කියන්නේ මොකක්ද? ප්‍රමිත යනු මොනවාද කියන කාරණේ ඉගෙන ගත්තා. ප්‍රමිතයක් හැදෙන ප්‍රමිත අධීක්ෂණය කරන ප්‍රධාන ආයතන 3ක් ඔය වගේ සම්පූර්ණයෙන්ම අපි කතා කරා. ඊළඟට අපි එකින් එක ප්‍රමිතය ගැන කතා කරන්න තමයි ගියේ. ඒ එකින් එක ප්‍රමිතය ගැන කතා කරන්න ගියාට පස්සේ ඉස්සරලාම LKAS 8 කතා කරා. පුතාලා දුවලට මතක ඇති. අපි මේකෙන් ඇස්තමේන්තු වෙනස් වීම සහ ප්‍රතිපාදන වැරදි වගේ දේවල් වල පොඩි තියරිමය පාත් එකක කතා බාගෙන ඉච්චා. ඊළඟට අද අපි පටන් ගන්නවා පුතේ LKAS 2. මට වඩා හයියෙන් බල්ලෙක් කතා කරන එක ගණන් ගන්න එපා. LKAS 2 තොග ප්‍රමිතිය අද අපි කතා කරනවා. LKAS 2 තොග ප්‍රමිතිය අද අපි කතා කරනවා. දැන් එතකොට තොගයක් සහ තොග කියන වචනේ ඇහෙද්දිම ගිනුම් කරණයේ නිතර ඇහෙන කනට පුරුදු නිතර තියෙන නිතර දකින්න වචනයක් බව උඹත් මාත් දන්නවා. බණ ටයිප් එක යන්නේ නේ, කරන්න දෙයක් නැහැ. හරි. එතකොට එහෙව් තොගය නිර්වචනය වෙන්නේ කොහොමද? තොග ගණනය කරන්නේ කොහොමද? තොගයක් කියන්නේ මොකක්ද ආදී දේවල් සියල්ලම මෙන්න මේ කියන තොග ප්‍රමිතියෙන් අපි බලනවා. මෙන්න මේ කියන තොග ප්‍රමිතියෙන් අපි බලනවා. පැහැදිලිනේ පුතේ කතාව? හරි. තොග ප්‍රමිතියෙන් අපි බලනවා. ඊළඟට කතන්දරේ තොග ප්‍රමිතිය තුල ප්‍රශ්න පත්‍රයට වක්‍රාකාරයෙන් මේකේ කෙලින්ම ප්‍රශ්නයක් ඇහුවේ නැති වුණාට දැවැන්ත ලෙස වක්‍රාකාරයෙන් කතා මාතෘකා ගණනාවක් අපිට කතා කරන්න වෙනවා. ඒ හින්දා කට වහගෙන අනිත් ඒවත් වහගෙන මේ ප්‍රමිතය හොඳට ඔලුවට දාගන්න, හොඳට මතක තියාගන්න අපි ගේම් එක ගසිය යුතුයි. පැහැදිලි ඇති කියලා මා විශ්වාස කරනවා. හරි. හරි. තොග ප්‍රමිතයට අදාළ නිබන්ධනය ඔයාලා ඔක්කොම වෙබ් අඩවියෙන් මිලදී ගන්න වෙබ් අඩවියෙන් ගන්න ඇති කියලා මම හිතනවා. එතකොට තොග ප්‍රමිතියට දෙන අංකණය තමයි පුතේ LKAS 2. මේ LKAS 2 පළවෙනියටම කතා කරන්නේ තොගය කියලා කියන්නේ මොකක්ද? තොගය යනු. දැන් මොකක්ද ඇත්තටම පුතේ තොගය කියලා කියන්නේ? What are the meaning තොග? මොකක්ද තොගය කියලා කියන්නේ? තොගය කියලා කියන්නේ විකිණීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයට ගෙන එන දේවල් කියලා බොහෝම සරලව කතා කරන්න පුළුවන්.
මොකද ගිනුම් කරණය කරන හිච්චි අවදී ඉඳලා තොගයක් කියන එක කියද්දී අපි හැමදාම කෑ ගහන්නේ විකිනීමේ පරමාර්ථයෙන් ගේන ඒවා තමයි තොග කියන්නේ කියලා තමයි කෑ ගහන්නේ. ඒ හින්දා මේ වචන තුන විකිනීමේ පරමාර්ථයෙන් ගෙනෙනු ලබන කියන වචන ටික තොගයේ සමස්ත අර්ථයක් පට්ට විදියට නිරූපණය කරනවා. අපි ගත්තොත් පුතේ එළවලු වෙළඳ සැලක්, මේ එළවලු වෙළඳ සැලේ විකුණන්න තියෙන එළවලු ටික තමයි තොගය කියලා කියන්නේ. ඇයි එළවලු වෙළඳ සැලේ ලොරියක් තියෙනවා නම් ඒ ලොරිය විකුණන්න නෙමෙයිනි එළවලු කඩයක් දැම්මේ. ලොරිය තියෙන්නේ එළවලු ටික එහාට මෙහාට ගෙන එන්න භාවිතයට. හින්දා ලොරිය තොගයට අයිති වෙන්නේ නැහැ. එළවලු කඩේක තොගයට අයිති වෙන්නේ එළවලු ටික. මොකද විකිනීමේ පරමාර්ථයෙන් මේකට ගෙනාව එළවලු නිසා. හැබැයි වාහන සේල් එක වාහන අලෙවි කරන තැනක ඒකේ විකුණන්න තියෙන වාහන ටික ජංගම නොවනවත්කම් වෙන්නේ නැහැ. ඒවත් තොගය. ඇයි? ඒකේ වාහන තියෙන්නේ විකිනීමේ පරමාර්ථයෙන් නිසා. හින්දා ව්‍යාපාරය ඇතුලේ විකිනීමේ පරමාර්ථයෙන් තියෙන දේවල් තොගය කියලා අපි හඳුන්වනවා. තොගය ආකාර තුනකින් තියෙනවා කියන එක නිෂ්පාදන පිරිවැය ලේඛනේ ඉගෙන ගන්න මුල් කාලේ අපි අපේ ඔළුවට දාගත්ත මතක ඇති. තොගේ ආකාර තුන මොකක්ද? අමුද්‍රව්‍ය, ගැනුම් සහ අමුද්‍රව්‍ය, නිමි, නොනිමි. අමුද්‍රව්‍ය, නිමි, නොනිමි කියන ආකාර තුනෙන්ම ව්‍යාපාරයක තොගයක් තියෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය අපි ඉංග්‍රීසියෙන් කියනවා මැටීරියල් කියලා. නිෂ්පාදන ආයතන වල ඒ නිෂ්පාදනය සිදු කරන්න යොදා ගන්න අමුද්‍රව්‍ය තොග වශයෙන් තියෙන්න පුළුවන්. ඇඟලුම් කර්මාන්ත ශාලාවක රෙදි කෑලි, අල්මාරි හදන ෆැක්ටරි එක ලී කෑලි, සපත්තු හදන ෆැක්ටරි එක රබර් ටික මේ විදිහට අමුද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන්. ඊළඟට නිමි කියලා කියන්නේ හිතන්නකො පුතේ අපේ ගිණුම් කාලච්ඡේදය 2021 22 කියලා. මෙන්න මේ අන්තිම දවසට වැඩ ඉවර කරපු නිෂ්පාදක හරි විකුණන්න ගෙනල්ලා තියෙන බඩු ටිකාරිය අපි හඳුන්වනවා නිමි කියලා. මේ කින් එක දැන් බලගේ ටියුට් එකේ තියෙන මේ ටියුට් එක අතේ තියෙන උන්ට පේනවනේ. තොග ප්‍රමිතයේ ඒ අකුරේ ඉඳලා ඉසෙඩ් අකුර වෙනකම් මට අද මගේ පම්පෝරිය ගහන්න බෑ කට අමාරුයි. වෙනද ගහන පම්පෝරිය. හරි. මම ඉඳ අදාළ දේ විතරක් කියන්නම්. තුඹලා දන්නවා ටියුට් එකේ තොග ප්‍රමිත ටියුට් එකේම 0 ඉඳන් ඉසෙඩ් තියෙනවා. කොතනින් එහාට කිසි රෙද්දක් නැහැ මෙන කොහෙවත්. ආයම්බලට ඕන සමාස්ත දැනුම ඕක ඇතුලේ තියෙනවා. ඉතින් ඕක පාඩම් කරගත්ත එකේ ගොඩ. තේරි මට්ටමින් ලියන්න දෙන එකක්. පාඩම් කරගන්නේ නැත්නම් කම්මැලි කමේ ඉන්නවනම් ඒකත් එහෙම තමයි කෙල වෙනවා. හරි. එතකොට පුතේ නොනිමි කියන්නේ මොකද්ද? නොනිමි කියලා කියන්නේ මේ ගිණුම් කාලච්ඡේදයේ අන්තිම දවසට සදා නිම නොකර ඇති බාගෙට හදපු දේවල් වලට අපි කියනවා නොනිමි කියලා. බාගෙටයි බාග අල්මාරියක් නම් ඒකේ බාගේ. පුටුවක් නම් හදලා තියෙන්නේ තව හදන්න තියෙන අඬු කෑලි දාන්න තියෙනවා බාගෙට හදලා තියෙන්නේ. අපි ඒවට කියනවා නොනිමි කියලා. හරි. අපි ඉස්සරලාම ඕකේ නෝට් එක දාගෙන ඉමු. පළවෙනිම කතන්දරේ හොඳට මතක තියාගනින්නලා. මේ වගේ තියරි නම් පට්ටෙටම ඕනේ. තියරි ටික හොඳට මතක තියාගන්න. මොකද තියරි අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. මේ තියරි කන්දක් අපි ප්‍රමිතවල කතා කරනවා. මේ තියරි කන්ද එකින් එක උඹලට දීලා තියෙනවා. උඹලා ඕක හොඳට බලාගෙන ඉන්න. හරි. පම්පෝරි ගන්නවත් මොරල් අප් කරන්නවත් කිසිම රෙද්දක් කරන්න බෑ අද. උනාට මේ කියන්න ඕන ටික කියන්න. හරි. යන්න කට්ටියම ටියුට් එකට.
හරි ඕම් බලාගන්න ඊළඟ ටියුට් එක. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත මේ LKS කියන එකේ තේරුම තමයි හැමදාම මම කියනවා මේ විභාගෙට අහන්නේ නැහැ නමුත් ගිණුම් කරණය කරනුන් හැටියට දැනගනින්න. ශ්‍රී ලංකන් accounting standard කියන එක තමයි පුතේ LKS කියන එකේ තේරුම. ඔක තියෙනවා. ඔය තියෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. LKS දෙකට අනුව තොගයක් යනු A සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබාගෙන ඇති. B එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. C නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා හෝ සේවා සැපයීම සඳහා තබා ගන්නා ද්‍රව්‍ය යන අංශ තුනෙන් එකකට යටෙන හෝ ගැනෙන වත්කම් අපි තොගය කියලා හඳුන්වන්න පුළුවන් කියලායි කියන්නේ. ඔය නොකියා කියන්නේ අමුද්‍රව්‍ය ගැන නිමි සහ නොනිමි දේවල් ගැන. විකිණීමට අරන් තියෙන හෝ නිෂ්පාදනයේ මැද්ද ඉන්න. එහෙමත් නැතිනම් නිෂ්පාදන හෝ සේවා ක්‍රියාවලියට යොදා ගනු ලබන. සේවා ක්‍රියාවලියට යොදා ගන්නවා කියලා කියන්නේ දැන් හිතන්නකෝ උපදේශන ආයතනයක් තියෙනවා. උපදේශන ආයතනය කරන්නේ සේවා සැපයීමක්. හැබැයි උපදේශන ආයතනයට එන හැම කෙනෙක්ටම පුරවන්න කාඩ් එකක් දෙනවා. කාඩ් බෝඩ් වලින් print කරපු එකක්. අන්නේ කාඩ් බෝඩ් එක තොග තොග වශයෙන් තියෙනවා. දැන් කාඩ් බෝඩ් 2000ක් විතර print කරලා ගෙනලා තියෙනවා. ආන්න ඒක උපදේශන සේවාවට යොදා ගන්නවනේ. ඒක ඒ ආයතනයේ තොගයක් හැටියට නම් කරන්න පුළුවන්. හේතුව උපදේශන සේවාවට යොදා ගන්න ද්‍රව්‍යයක් නිසා. හරි. ඊළඟට ටියුට් එකේ පහලින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා හෝ සේවා සැපයීම සඳහා හෝ විකිණීම සඳහා තබාගෙන ඇති ඒ ලියා ගන්න නිමි ඒ වලට ලියා ගන්න නිමි ඒ වලට ලියා ගන්න නිමි 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 B නොනිමි 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 B නොනිමි B නොනිමි C අමුද්‍රව්‍ය 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 A කියන්නේ නිමි B කියන්නේ නොනිමි C කියන්නේ අමුද්‍රව්‍ය. බලා ගන්න. එතකොට අපි මේ කතා කරේ තොගයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. තොගයක් කියලා කියන්නේ විකිණීමේ පරමාර්ථයට ගෙනල්ලා තියෙන නැත්තම් නිෂ්පාදන අධියරේ භාගයක් විදියට නිෂ්පාදනය වෙලා ඉවර හෝ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපීමට යොදා ගන්න ද්‍රව්‍යයක් වශයෙන් ගෙනත් තියෙන ඒවා විදියට නම් කරන්න පුළුවන් කියලා තමයි අපි උතනදී ඉගෙන ගත්තේ. හඳා තොගයක් යනු කියන එකට උත්තර සපයන්න ඔන්න ඕක අවශ්‍ය වෙනවා. ඕක හොඳට මතක තියාගන්න. ඊළඟට අපි බැලුවා තොග ආකාර තුනක් තියෙනවා කියලා. එකක් තමයි අමුද්‍රව්‍ය කියන ආකාරය. අනික තමයි නිමි. අනික තමයි නොනිමි. මෙන්න මේ ආකාර තුනටම තොගයක් පවතිනවා කියන එක තමයි අපි මෙතෙක් වෙලා බැලුවේ. හරි. ඒක ටියුට් එකේ උදාහරණ වශයෙන් දීලා තියෙනවා. ඒක ටියුට් එකේ උදාහරණ වශයෙන් දීලා තියෙනවා. ව්‍යාපාර වර්ග කීපයක ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට පැවතිය හැකි තොග වර්ග පහත වගුවෙන් පෙන්눔 කරයි කියලා කියනවා.
ව්‍යාපාරයේ අවසන් දවසට විවිධ වූ ව්‍යාපාර වර්ග කිහිපයක අවසන් දිනේට අවසාන දවසට තියෙන්න පුළුවන් තොග අපට ඉදිරිපත් කරනවා. එකක් තමයි සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ගත්තොත් සහල්, කුළුබඩු, සීනි ගමේ ගත්තොත් ගමේ සිල්ලර ව්‍යාපාරයක් ගත්තොත් සහල් තියෙන්න පුළුවන්, කුළුබඩු තියෙන්න පුළුවන්, සීනි තියෙන්න පුළුවන්, තෙල්, හඳුන් කූරු, පොල් තෙල් සමහර සිල්ලර කඩ තියෙනවා නැති රෙද්දක් නැහැ. පිටකොටුවක් තියෙනවා. නේ? පොළොන්නරුවක් තියෙනවා. පිටකොටුව කියන්නේ පිටකොටුවේ තියෙන හැම කෑල්ලක්ම ඒකේ තියෙනවා. පොළොන්නරුව කියන්නේ හාල් හැම වර්ගයක් මේකේ තියෙනවා. ඇම්බැක්කෙත් තියෙනවා. නේ? පෙස්මුණ ඒ රෙද්දවලුත් තියෙන හැම එක තියෙන කඩ ගමේ තියෙන. ඒ වගේ තමයි සිල්ලර ව්‍යාපාරයක ඒ විකිණීම සඳහා ගෙනල්ලා තියෙන භාණ්ඩ ටික. ඒවට අපි කියනවා නිමි භාණ්ඩ කියලා. පැහැදිලිනේ? දැන් ඔය රෙකෝඩ් බලන හොඳලා මේවා ලියා ගන්න ඕන. ඒවා සටහන් කර ගන්න ඕන. සටහන් කරලා ටියුට් එකේ තියෙද්දි නම් ඒවා හයිලයිට් කර ගන්න ඕන. ඇඟලුම් කම්මලක. ඇඟලුම් කම්මලක මොකද්ද තියෙන්නේ? ඇඟලුම් කම්මලක් මොකක්ද කියන එක නොදන්න පියුරුව බාලා මෙතන නැහැ. ඔක්කොම ඇඟලුම් කම්මලක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඇඟලුම් කම්මලක් කියලා කියන්නේ රිදි නිෂ්පාදනය කරන එක්ක ෂර්ට් මාන එක්ක ටී-ෂර්ට් මාන එක්ක වෙන වෙන ඒවා මහන තැනක්. ඒකට තියෙනවා මහලා ඉවරේවා තියෙනවා නිම් ද්‍රව්‍ය. ඒතර මහන්න යොදා ගන්න රෙදි කෑලි නූල් බොත්තම් ඉදි කටු අර කටු මේ කටු ඒවා තියෙනවා පුතේ. ඒවා අමුද්‍රව්‍ය. එතකොට ගිනුම් කාලච්ඡේදයේ අන්තිම දවසට තාම වැඩි ඉවර නොකරපුවා තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගාමන්ට් ෆැක්ටරි එක වගේ එහෙම අර කලිසමක් වගේ මහන්න අවුරුදු ගාණක් යන්නේ නැති ඉඳ දවස් ගාණක් යන්නේ නැති ඉඳ නොනිමි වගේ දෙයක් තීම ප්‍රායෝගික නොවෙන්නත් පුළුවන්. හරි. මේ සියල්ලම මේ එකේ තියෙනවා. ඊළඟට හරීම අර සේවා මධ්‍යස්ථානවල තියෙන තොග තේරුම් ගැනීමට හොඳ උදාහරණයක් තියෙනවා. මුහුණු ලස්සන කරන තැන්. රූපලාවන්‍යාගාර මධ්‍යස්ථාන. සැලුන්. එතකොට සැලුන් එක ගත්තොත් එහෙම විවිධ වූ ක්‍රීම් වර්ග විවිධ වූ වර්ග අපි ගත්තොත් විවිධ වූ මොනවද ඒවට කියන්නේ ක්‍රීම් තියෙන්න පුළුවන් ඒ වගේව ගොඩක් තියෙන්න පුළුවන් ඒවා ඒ සැලුන් එක නැමැති සේවා සපයන මධ්‍යස්ථානයේ සේවා සැපීම සඳහා නේද අයිබ්‍රෝ වදන ඒවා රවදන ඒවා කකුල් කපන ඒවා නේද මින්නු කපන ඒවා ඔක්කොම තියෙනවා ඒවා ඒ සේවා සැපීම සඳහා යොදා ගන්න ද්‍රව්‍ය අන්න සේවා සපයන මධ්‍යස්ථානයක අමුද්‍රව්‍ය විදියට ඒ සැලුන් එකේ බිත්ති පුරා දක්වලා තියෙන ක්‍රීම් බෝතල් ටික ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා නිවාස ඉදිකර විකුණන ව්‍යාපාරයක් ගත්තොත් ආන් මේ වගේ ව්‍යාපාරයක නම් අර නොනිමි සමහර නිවසක් හදන්න මාස ගාණක් ගත වෙනවා. හරි. එතකොට නොනිමි වගේ කිනුම් කාලච්ඡේදයේ අවසාන දවස වෙද්දී වැඩ ඉවර නොකරපු ගෙවල් අපිට දකින්න පුළුවන්. නොනිමි වගේ දේවල් දකින්න පුළුවන්. නිමි සම්පූර්ණයෙන් හදලා ඉවර ගෙවල් දකින්න පුළුවන්. ගෙවල් හදන්නගෙන ආව ගඩොල් සීනි ඒ වගේ කම්බි වැනි අමුද්‍රව්‍ය ටික දකින්නත් පුළුවන්. හරි. ඔය උදාහරණ පිටින් උඹලට දීලා තියෙනවා බලා ගන්නයි තියෙන්නේ. හරි. ඊළඟ කතන්දරේ එන්න කට්ටියම. දැන් තොගයක් අපේ ව්‍යාපාරයට මිලදී ගත්තා. තොගයක් අපේ ව්‍යාපාරයට මිලදී ගන්නකොට දැන් ඕන් අපේ ව්‍යාපාරය තියෙනවා. හරිද? අපේ ව්‍යාපාරයට තොගයක් මිලදී ගද්දී මිලදී ගන්නවා කියලා හිතන්නකෝ. ඒ තොගයේ පිරිවැය තොග පිරිවැය අපි කොහොමද ගණනය කිරීම සිද්ධ කරන්නේ? මොකද අපි වෙළඳ සැලකින් ඕනෑම ස්ථානයකින් අපේ ව්‍යාපාරයට තොගයක් මිලදී ගන්නවා නම් ඒකේ තොග පිරිවැය අපේ මූල ප්‍රකාශනවල දක්වන්න ඕන. එහෙම තොග මිලදී ගැනීමකදී
ඒක මනින්නේ කොහොමද කියන එක තමයි දැන් අපි බලන්නේ. අපිට මනින්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි මිලදී ගැනුම් පිරිවැය. මිලදී ගැනුම් පිරිවැයට මනින්න පුළුවන්. නේද? පරිවර්තන පිරිවැය. ඊළඟට අනෙකුත් වියදම්. මෙන්න මේ කියන දේවල් සැලකිල්ලට අරගෙන තොග පිරිවැය. ඒ කියන්නේ තොගයක් ව්‍යාපාරයට මිලදී ගන්න අවස්ථාවේ ඒ තොගයේ පිරිවැය ගණනය කිරීම අපට සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිනේ කතන්දරේනේ? හරි. දැන් අපිට ඒක දීලා තියෙනවා. කො තොග පිරිවැය. තොගයේ පිරිවැය ගණනය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි මිලදී ගැනුම් පිරිවැය. ඉංග්‍රීසියෙන් කියනවා cost of purchase කියලා. ඊළඟට පරිවර්තන පිරිවැය conversion cost. ඊළඟට අනෙකුත් වියදම්. අනෙකුත් වියදම්. දැන් ඔන්න ඔය තුන මොනවද කියලා අපි කතා කරන්නයි යන්නේ. අපි ඉස්සරලාම බලමු මිලදී ගැනුම් පිරිවැය ගැන. අපි ඉස්සරලාම බලමු පුතේ මිලදී ගැනුම් පිරිවැය ගැන. මිලදී ගැනුම් පිරිවැය. මිලදී ගැනුම් පිරිවැය. හරි. නමේම තියෙනවා. මොකද්ද? මිලදී ගැනුම්. මිලට ගද්දි ඒකේ පිරිවැය බලන්නේ කොහොමද? දැන් මම නැවත සැරයක් කියනවා. අපේ ව්‍යාපාරයට කොහෙන් හරි බඩු වර්ගයක් නැත්නම් බඩුවක් මිලදී ගන්නවා. මිලදී ගැනීම. උදාහරණයක් ගත්තොත් අපේ ව්‍යාපාරය එළවලු ව්‍යාපාරයක් කියලා හිතන්න. අපේ ව්‍යාපාරය එළවලු ව්‍යාපාරයක් කියලා හිතන්නකො. එළවලු ව්‍යාපාරයක නම් මේ එළවලු ව්‍යාපාරයේ හරිද? මිලදී ගන්න ඕන එළවලු විකිණීම සඳහා. එළවලු ව්‍යාපාරයක විකිණීම සඳහා මිලදී ගන්න එළවලු. ඒ එළවලු මිලදී ගද්දී කොතරම් පිරිවැයක් යනවද කියන එක අපි නිර්ණය කිරීම අවශ්‍යයි. ඒක තමයි මිලදී ගැනුම් පිරිවැයදී කරන්නේ. හරි. තරු ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මේ විදිහට. තරු ලකුණක් දාලා ලියා ගන්න මෙන්න මේ විදිහට. ගැනුම් මිල ගැනුම් මිල ගැනුම් මිල ගැනුම් මිල ආනයන තීරු ගාස්තු ආනයන තීරු ගාස්තු ආනයන තීරු ගාස්තු ආපසු අය කරගත නොහැකි බදු 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 උදාහරණ වැට් එක උදාහරණ වැට් එක ඊළඟට කමා ප්‍රවාහන වියදම් ප්‍රවාහන වියදම් ප්‍රවාහන වියදම් ප්‍රවාහන වියදම් ඊළඟට ලියා ගන්න
තොග එහා මෙහා කිරීමේ වියදම් සහ තොග එහා මෙහා කිරීමේ වියදම් සහ තොග එහා මෙහා කිරීමේ වියදම් සහ තොග අත්පත් කර ගැනීම වෙනුවෙන් තොග අත්පත් කර ගැනීම වෙනුවෙන් දරු තොග අත්පත් කර ගැනීම වෙනුවෙන් දරු වෙනත් සියලුම ආකාරයේ වියදම් වෙනත් සියලුම ආකාරයේ වියදම් වෙනත් සියලුම ආකාරයේ වියදම් වෙනත් සියලුම ආකාරයේ වියදම් මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වේ මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වේ මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වේ ආය සැරයක් මම කියනවා අහගන්න ගැනුම් මිල ආනයන තීරුගාස්තු ආනයන තීරුගාස්තු ප්‍රවාහන වියදම් නැවත අයකරගත නොහැකි බදු එහා මෙහා කරන්න යන වියදම් හා වෙනත් වියදම් මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වේ. ඕන් දැන් මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වෙන දේවල් දැන්ම මතක තියාගන්න. ඇත්තටම මේක පාඩම් කරනවා මම අර වෙනදා වගේ අද නැහැ කියලා උඹලට තේරෙනවද? හරි දැන්ම මතක තියාගන්න. ගන්න මිල ආනයනය කරද්දී ඒකේ තීරු ගාස්තු ටික බදු. හැබැයි මොන බදුද? නැවත අය කරගන්න බැරි බදු. උඹලා දන්නවා වැට් එක කියන එක නැවත අය කරගන්න පුළුවන් අපි ලියාපදිංචි නම්. අන්න වැට් එක වගේ නොවන නැවත අය කරගත නොහැකි බදු ටික. එහා මෙහා කරන්න ගිය වියදම් ටික සහ වෙනත් ඍජුව දරන ලද වියදම් ටික පුතේ මොකද වෙන්නේ? මිලදී ගැනුම් පිරිවැයට එකතු වෙනවා. මේකේ තවත් හොඳට දෙයක් මතක තියාගන්න ඕන. මොකද්ද? මේකේ තව මතක තියාගන්න හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? වට්ටම් සහ ප්‍රතිදාන එහෙම නැතිනම් සහනාධාර වගේ ලැබිලා තියෙනවා නම් ඒක අඩු කළ යුතුයි. ඒක ටියුට් එකේ තියෙනවා. මොකද ටියුට් එකේ තියෙන්නේ? එසේම වෙළඳ වත්කම් සහ වෙනත් ප්‍රතිදාන තොගයේ මිලදී ගැනුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කළ යුතුය. එසේම වෙළඳ වත්කම් සහ වෙනත් ප්‍රතිදාන තොගයේ මිලදී ගැනුම් පිරිවැය ගණනය කිරීමේදී අඩු කළ යුතුය. මොකද කියන්නේ? වෙළඳ වට්ටමුයි වෙනත් ප්‍රතිදානයි මිලදී ගද්දී අඩු කරන්නලු. හරි. ඕන් දැන් බලන්න මාත් එක මතක තියාගන්න. මේවා හුඟක් උන් දන්නේ නැහැ. මේවා MCQ වල එන්න පුළුවන්. ළමයින්ට වරදින්නේ මේවා. මේවා පාඩම් වල අස්සවලව තියෙන්නේ. බල දුවන පාඩම් නෙමෙයි පාඩම්. හරි මේවා හොඳට ඉගෙන ගනින්න. හරි. හරි මතක තියාගන්න මිලදී ගැනුම් පිරිවැය. ගැනුම් මිල තොගයක් මිලදී ගද්දී ඒකේ පිරිවැය මනින්නේ කොහමද? කොහමද? මිලදී ගැනුම් පිරිවැයට මනිනවා නම් කොහමද? ගැනුම් මිල ආනයන තීරු ගාස්තු ටික වෙනත් අය කරගත නොහැකි බදු ටික ප්‍රවාහන වියදම් ටික එහා මෙහා යන වියදම් ටික සහ වෙනත් වියදම් සියල්ලම එකතු වෙනවා. හැබැයි මේ වගේ වට්ටනුයි ප්‍රතිදානයි අඩු කරන්න ඕන. ඔන්න ඕක. හරි. පැවරුම් අංක 3 දඩස්කාදි හදන්න.
පැවරුම් අංක 3 ඉක්මනින් හදන්න. අද මාත් එක්ක හදන්න. දැන් මිලදී ගැනුම් පිරිවැයට අදාළ වෙන්නේ මොනවද කියලා බෝඩ් එකේ තිබ්බා. මොනවද? ගැනුම් මිල, ආනයන තීරු ගාස්තු, ප්‍රවාහන වියදම්, නැවත අය කරගත නොහැකි බදු ටික, එහා මෙහා ගැන වියදම් සා වෙනත්. පැහැදිලිනේ කතන්දරේ? හරි. බලන්න. මොනවද ප්‍රශ්නේ අහන්නේ? පැවරුම් අංක 3. ආන්න පුතේ මොනවද බලන්න කියලා. හරිද? බලන්න පුතේ මොනවද අහන්නේ කියලා. සීස විලාසිතා සමාගම නිමියඳුන් නිෂ්පාදනය කර අපනයනය කරන ආයතනයකි. පහත තොරතුරු ඇසුරෙන් සමාගමෙහි තොග පිරිවැහි ඇතුළත් කළ හැකි අයිතම තෝරන්න. සමාගම වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයකි කියලා කියනවා. සමාගම වැට් සඳහා ලියාපදිංචි වූ සමාගමකිලු. හරි. අමුද්‍රව්‍ය ගැනුම් මිල එනවද එහෙනම්? එනවා. ඇයි? අමුද්‍රව්‍ය ගැනුම් මිල ගන්නවා කියලා අපිට කිව්වා. ඒ හින්දා ඒ ආ යුතුයි. ඊළඟට අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී එනවද? ඔව්. තියනවා මේ ප්‍රවාහන වියදම් කියලා. එහෙනම් අමුද්‍රව්‍ය ගෙනීමේ කුලීත් ගන්න ඕන. B C පැටවීමේ හා බෑමේ කුලී ගන්නවද? ගන්නවා. මේ තියෙනවනේ එහා මෙහා කිරීමේ වියදම් කියලා. හරි. එහෙනම් C ගන්නවා. ඊළඟට D එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු කියලා කියන්නේ මොනකටද පුතේ? වැට් එකට. වැට් එක ගන්නවද? නෑ. ඇයි? බදු ගන්න පුළුවන්. හැබැයි මොන බදු විතරද? නැවත අය කරගත නොහැකි බදු. නොහැකි. වැට් එක දැන් නැවත අය කරගත හැකි. ඇයි ඒ? ගානේ කියන වරහන් ඇතුලේ සමාගම වැට් සඳහා ලියාපදිංචි කියලා. සමාගම වැට් සඳහා ලියාපදිංචි කිව්ව ගමන් නැවත අය කරගත හැකි. ඊළඟට වෙළඳ වට්ටම් ගැනුම් මිල මත ලැබෙන වෙළඳ වට්ටම් ටික මොකද කරන්නේ? අඩු කරන්න ඕන. ඊ කියන එක දැන් මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ. ඒත් ඒක පෙන්වන්න කියලා මෙතන නෑ. මෙතන පෙන්වන්න ඕනේ මේ තුන විතරයි. නමුත් මතක තියාගන්න ඊ මේකෙන් අඩු වෙන්න ඕන. මාන මැෂින් ක්‍රියාකරුගේ උපකරණවද මේකට? නෑ. සුපරීක්ෂකගේ බැංකු ණය පොලි සහ අපනයන ලියකියවිලි සැකසීමේ ආදී වියදම් කිසිවක් ගන්නෙ නෑ. එහෙනම් මතක තියාගන්න උත්තරේ මොකක්ද පුතේ? A B C දාන්න ඕන. very good. A B C. හරි. මිලදී ගැනුම් පිරිවැය. ආයෙ මතක් කරගන්න. මොනවද මිලදී ගැනුම් පිරිවැය ඇතුලේ තිබ්බේ? ගැනුම් මිල, ආනයන තීරු ගාස්තු, ප්‍රවාහන වියදම්, නැවත අය කරගත නොහැකි බදු, එහා මෙහා යන වියදම් සහ වෙනත් ටික තමයි තිබ්බේ. හරි. යන්න. කොහාටද යන්නේ? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පරිවර්තන වියදම් ගැන. මොනවා ගැනද? පරිවර්තන වියදම්. හරි. අපි බලමු මොනවද පරිවර්තන වියදම් කියන්නේ කියලා. හරි. පරිවර්තන වියදම්. දැන් ඊළඟට පුතේ අපි මේ තොගයක් ගණනය කරන්නේ කොහොමද? පරිවර්තන පිරිවැයට අනුව ගණනය කරන්නේ කොහොමද කියන එක කතා කරන්න තමයි යන්නේ. හරි. ටියුට් එකේ දීලා තියෙනවා පරිවර්තන පිරිවැය. අපි බලමු ටියුට් එකේ තියෙන ඒවත් එක්ක මේ නෝට් එකත් එක්ක මේක තේරුම් ගැනීමට. හරි පසු දෙයක් ලොකුවට විභාගයේ පරීක්ෂණ මට්ටමේ නැති දෙයක්. නමුත් අපි ඔළුවට දාගමු. ද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීම සඳහා අදාළ වන ඍජු සහ වක්‍ර වියදම් පරිවර්තන පිරිවැයට වැටේ කියලා කියනවා. අමුද්‍රව්‍ය
නිනිබාණ්ඩ බවට පත් කිරීමේදී දැරීමට සිදුවන ඍජු ශ්‍රමය ඍජු පරිවර්තන පිරිවැයකි. මෙම කාර්යයේදී දැරීමට සිදුවන වක්‍ර වියදම් හෙවත් පොදු කාර්ය පිරිවැයද යම් පිළිගත් පදනමක් මත තොග ඒකක මත බෙදා හැරීම සිදු කළ යුතුයි කියලායි කියන්නේ. දැන් මේ පරිවර්තන පිරිවැය ගොඩාක් වෙලාවට කතා වෙන්නේ නිෂ්පාදන ය සිදු කරනු ලබන ව්‍යාපාරවල. දැන් නිෂ්පාදනය කරන ව්‍යාපාරවල නිෂ්පාදන පිරිවැය ලේඛනය අපි ඉගෙන ගත්තා. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදෙනවා කියලා. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදෙනවා කියලා ඉගෙන ගත්තා. එකක් අපි බැලුවා ප්‍රාථමික පිරිවැය. අනිත් එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අනිත් එක මොකක්ද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එකක් ප්‍රාථමික පිරිවැය, අනිත් එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය යටතේ දේවල් තුනක් අපි දැක්කා. මේ ඔයගොල්ලෝ දන්න දේවල්. ඍජු ශ්‍රමය, ඍජු වෙනත්, ඍජු ද්‍රව්‍ය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය යටතේ දේවල් දෙකක් වර්ග වුණා, තුනක් වර්ග වුණා. මේ වගේම වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්, වක්‍ර ද්‍රව්‍ය කියලා මතක ඇති. ඒත් මෙතන කියන්නේ මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විචල්්‍ය පොදු කාර්ය පිරිවැය සහ විචල්්‍ය පොදු කාර්ය පිරිවැය සහ ස්ථාවර පොදු කාර්ය පිරිවැය. ස්ථාවර පොදු කාර්ය පිරිවැය ලෙස හඳුන්වනවා කියලා. මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන එක විචල්්‍ය පොදු කාර්ය පිරිවැය සහ ස්ථාවර පොදු කාර්ය පිරිවැය ලෙස හඳුන්වනවා කියලයි මේ පරිවර්තන පිරිවැය කියන්නේ. ඕක තමයි ඉගෙන ගන්න කියලා කියන්නේ. මේක අපි දන්න කාරණයක්. නමුත් අපිට ප්‍රථම වරට විචල්්‍ය පොදු කාර්ය පිරිවැය සහ ස්ථාවර පොදු කාර්ය පිරිවැය කතා කරන්න වෙනවා. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී අපි මේ දෙන්නා ගැන බොහෝ සෙයින් හොයලා බලනවා. අපි මේ දෙන්නා ගැන යම් දැනුමක් දැන් අරගෙන යන් අපි බලමු මොකක්ද විචල්්‍ය පොදු කාර්ය පිරිවැය කියන්නේ කියලා. මොකක්ද ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ කියලා. හරි. තරු ලකුණ දාගන්න. තරු ලකුණු දාගෙන සටහන් කරගන්න. තරු ලකුණු දාගෙන සටහන් කරගන්න. යන්න. නිෂ්පාදන ඒකක ගණන අනුව නිෂ්පාදන ඒකක ගණන අනුව නිෂ්පාදන ඒකක ගණන අනුව නිෂ්පාදන ඒකක ගණන අනුව වෙනස් නොවන පිරිවැය වෙනස් නොවන පිරිවැය වෙනස් නොවන පිරිවැය ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ලෙස හඳුන්වයි. නිෂ්පාදන ඒකක ගණන අනුව වෙනස් නොවන පිරිවැය ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ලෙස හඳුන්වයි. මතක තියාගන්න
ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා කියන්නේ අද බොහොම ඉමීට යන්නේ බලා අහගන්න හොඳට අහගත්තොත් ගොඩ. ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා කියන්නේ වක්‍ර වියදම් සෙට් එකේ ඒකක මත වෙනස් වෙන්නේ නැති ඒවා. දැන් වක්‍ර වියදම් කියන්නෙම නිෂ්පාදන ඒකක මත ඍජුව පිරිවැය හඳුනා ගන්න බැරි ඒවානේ. හැබැයි වක්‍ර වියදම් සෙට් එකක් තියෙනවා. ඒ වක්‍ර වියදම් නිෂ්පාදන ඒකක මත යම් යම් වෙනස්කම් වලට ලක් වෙනවා. උදාහරණයක් ගත්තොත් අල්මාරියක් හදන්න අපි ගන්න ඇන ටික වක්‍ර වියදමක්. හැබැයි අල්මාරි 5කට යන ඇන පිරිවැයයි අල්මාරි 20කට යන ඇන පිරිවැයයි වෙනස්. ඒකට හේතුව අල්මාරි ගාන වැඩි වෙද්දී ඇන වලට යන පිරිවැයත් වැඩි වෙන හින්දා. හැබැයි අල්මාරි 5ක් හදන්න යන විදුලි වියදම් පිරිවැයයි අල්මාරි 20ක් හදන්න යන විදුලි වියදම් පිරිවැයයි වෙනසක් වෙන්නේ නැහැ එකම තැනක හදනකොට. ඒ හින්දා අන්න ඒ විදිහේ ඒකක මත වෙනස් වෙන්නේ නැතිව ස්ථාවරව තියෙන වියදම් ටික අපි හඳුන්වනවා මොනවා කියලාද? ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා. උදාහරණ කම්හල් කුලී විදුලි වියදම් රක්ෂණ ගාස්තු අපේ රක්ෂණ ගාස්තු මේවා ලියා ගන්නකො. මුරකරුගේ වැටුප ඔය ටික ලියා ගන්න. කම්හල් කුලී විදුලි වියදම් රක්ෂණ ගාස්තු මුරකරුගේ වැටුප. දැන් මේවා නිෂ්පාදන ඒකක මත වෙනස් වෙන්නේ නැත. හරි. මේවා මොනතරම් නිෂ්පාදනය කරත් ස්ථාවරය. ඒ නිසා අපි මේවට කියනවා ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. අපි මේවට කියන මොනවා කියලාද? ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. හරි. ඊළඟ කතන්දරේ අපි බලමු විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ මොකටයි කියා. මොකක්ද විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ? තරු ලකුණු දාලා ලියා ගන්න. නිෂ්පාදිත ඒකක සමග පැහැදිලි ලෙස හඳුනාගත නොහැකි උවද පැහැදිලි ලෙස හඳුනාගත නොහැකි උවද නිෂ්පාදිත ඒකක ගණන වෙනස් වීම මත නිෂ්පාදිත ඒකක ගණන වෙනස් වීම මත නිෂ්පාදිත ඒකක ගණන වෙනස් වීම මත වෙනස් වන වක්‍ර වියදම් වෙනස් වන වක්‍ර වියදම් වෙනස් වන වක්‍ර වියදම් වෙනස් වන වක්‍ර වියදම්
වෙනස් වන වක්‍ර වියදම්. විචල්්‍ය පොදුකාර්ය පිරිවැය ලෙස හඳුන්වයි. ආය මං කියනවා නිෂ්පාදිත ඒකක සමග පැහැදිලි ලෙස හඳුනාගත නොහැකි වුවද නිෂ්පාදිත ඒකක ගණන වෙනස් වීමත් සමග වෙනස් වන බව හඳුනාගත හැකි වක්‍ර වියදම් විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ලෙස අපි කියනකට variable production cost කියලා overhead cost ලෙස හඳුන්වයි. හරි. ලියා ගන්න උදාහරණ ඇඳුම් නිෂ්පාදනයේදී නූල් සඳහා යන වියදම ඇඳුම් නිෂ්පාදනයේදී නූල් සඳහා යන වියදම් ඇඳුම් නිෂ්පාදනයේදී නූල් සඳහා යන වියදම් අල්මාරි නිෂ්පාදනයේදී ඇන සඳහා යන වියදම් අල්මාරි නිෂ්පාදනයේදී ඇන සඳහා යන වියදම් කේක් නිෂ්පාදනයේදී අයිසිං සඳහා යන වියදම් කේක් නිෂ්පාදනයේදී අයිසිං සඳහා යන වියදම් මේවට අපි කියනවා විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ටියුට් එකේ දීලා තියෙනවා තව එකක් විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයෙහි නිෂ්පාදිත අතර බෙදා හැරීමේ පදනම් කරගන්නේ නිෂ්පාදනය කරන ලද සත් ඒකක සංඛ්‍යාවයි කියලා අපි ඒකට ඉස්සරහදී හම්බෙයි. අපි ඒක ඉස්සරහදී ඉගෙන ගමු. ඒ කියලා කියන්නේ නිෂ්පාදන ඒකක මත සත් ඒකක මත බෙදා හැරීමකදී එක් ඒකකයක් ඇතුලේ තියෙන එක අඳුර ගන්න පුළුවන්. හරි මේක බලා ගන්න. ආය මුලින් ඉඳලා මම මෙතෙන්ට ගේනවා. හොඳට බලා ගන්න ඕන. පැහැදිලිනේ? බලා ගන්න පුතේ. හරිද? මොකද්ද? බලා ගන්න ඈ. බලන් තමයි ඉන්නේ අකෝ. නේ? හරි. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදනවනේ. එකකට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. මුලින් ඉඳන් කිව්ව කතාව නැවත කියන්නේ. අනිත් එකට කියනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. පුතේ ප්‍රාථමික පිරිවැය කියලා කියන එකේ තේරුම එක් ඒකකයක් ඇතුලේ ඍජුව හඳුනා ගන්න පුළුවන් කියන එක. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා කියන්නේ එක් ඒකකයක් ඇතුලේ ඍජුව හඳුනා ගන්න බෑ කියන එක. පැහැදිලිනේ? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එක් ඒකකයක් ඇතුලේ ඍජුව හඳුනා ගන්න බැරි මේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අපිට පුළුවන් වර්ග දෙකකට බෙදන්න. ඒ තමයි ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි. මොකක්ද කොටස් දෙක? ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයයි. ස්ථාවර කියලා කියන්නේ ඒකක සමග වෙනස් වෙන්නේ නැති
වක්‍ර පිරිවැයට විචල්්‍ය කියලා කියන්නේ ඒකක සමග වෙනස් වන වක්‍ර පිරිවැයට මෙයා වෙන්නේ නෑ ස්ථාවරයි මෙයා වෙනවා විචල්්‍යයි මෙයාට උදාහරණ විදියට කම්මල් කුලී විදුලි රක්ෂණ ඉගෙන ගනිද්දී නූල් ඇන වගේ දේවල් ඒකක මත වෙනස් වෙනවා කියලා අපි බැලුවා පැහැදිලි ඇති හරි දැන් කරන්න කට්ටියම පැවරුම් අංක 4 හරි බලගන්න දැන් තොග පිරිවැයේ හරිම අර කාටවත් අහුවෙන්නේ නැති අර ඇමසන් ගඟේ තියෙන ඇමසන් ගඟේ ඇමසන් කැලේ තියෙන්නේ කවුරුත් දන්නේ නැති පැති ඒ වගේ පොඩි පැත්තක ඉන්නේ හරි දැන් මේ හොඳට බලා ගන්න මේ හරි ලේසි මොකද ඊට පස්සේ අපි යනවා ආයතම ක්‍රම කාණ්ඩ ක්‍රම යනුව උග්ගණනය කරන්න ඒවා හරි ප්‍රසිද්ධ දේවල් හරි පරිවර්තන පිරිවැය මොකද්ද පරිවර්තන පිරිවැය කියලා කියන්නේ පරිවර්තන පිරිවැය කොටස් දෙකයි ස්ථාවර පොදුකාර්ය පිරිවැය සහ විචල්්‍ය පොදුකාර්ය පිරිවැය දැන් මතක් කරගන්න මොකේටද ස්ථාවර පොදුකාර්ය පිරිවැය කිව්වේ නිෂ්පාදන පිරිවැය සෙට් එකේ පිරිවැය ස්ථාවර තැන් අපි කිව්වා ඒකක මත වෙනස් වෙන්නේ නැත්නම් ඒවා ස්ථාවරයි කියලා ඒකකත් එක්ක වෙනස් වෙනවා නම් අපි කිව්වා විචල්්‍යයි කියලා ඔන්න ඔය දෙක තමයි අපි කතා කරේ හරි එන්න පැවරුම් අංක 4ට හරි පැවරුම් අංක 4 මොකද්ද කියන්නේ පැවරුම් අංක 4 මොකද්ද කියන්නේ සීමිත සාහිත සමාගම් ඉක්ුත් වූ ගිණුම් වර්ෂය සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු පහත දැක්වේ කියලා තොරතුරු ටිකක් දීලා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2ට අනුව භාණ්ඩ ඒකකයක පිරිවැය ගණනය කරන්නලු අපට සිරි මොකද කිව්වේ භාණ්ඩ ඒකකයක පිරිවැය දැන් කොහොමද භාණ්ඩයක ඒකකයක පිරිවැය ගණනය කරන්නේ දැන් මම මේ ඔය දීලා තියෙන නෑ ඔක ටිකක් බර ගානක් ඕක කළමනාකරණ ගිණුම් කරන්නේ තමයි තදරම කතා කරන්නේ ඔය දීලා තියෙන පිරිවැයන් ටික කොටස් වලට දා ගන්නවා මොන කොටස්ද ප්‍රාථමික පිරිවැයේ සෙට් එක ප්‍රාථමික පිරිවැයටත් වක්‍ර පිරිවැයේ ටික ඒ අදාළ වක්‍ර පිරිවැයන් දෙකටත් දා ගන්නවා හරි ඉස්සරලාම වර්ෂය තුලදී පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය දැන් ද්‍රව්‍ය පිරිවැය කියන එක අපි දන්නවා ප්‍රාථමික පිරිවැයේ එන එක්කෙනෙක් නේ ද්‍රව්‍ය පිරිවැය කීයද 5,40,000යි ඊළඟට ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කීයද කියලාම දීලා තියෙනවනේ කීයද 2,60,000යි ඍජු ශ්‍රමය 2,80,000යි ඍජු ශ්‍රමය කීයද 2,80,000යි ඊළඟට පුරස්කාර වියදම් 40,000යි පුරස්කාර කියලා කියන්නේ මොනවාද අයිතිය වෙනුවෙන් ගෙවන දේවල් වලට අයිතිය වෙනුවෙන් කරන ගෙවීමකට කියනවා පුතේ පුරස්කාර කියලා දැන් ලේඛකයෙක් පොතක් ලියනවා දැන් ප්‍රකාශන සමාගම ඇග්‍රීමන්ට් එකකට එනවා ඒගොල්ලෝ මුද්‍රණය කරලා විකුණන එක පොතක ආදායමෙන් 120ක් ඒක ලියන ලේඛකයාට දෙන්න එහෙනම් එක පොතට බැගින් ඒ ලේඛකයාට දිය යුතු ගාණ දෙන්න වෙනවා ආන්නේවට අපි කියනවා පුරස්කාර කියලා ඉතින් පුරස්කාර එක් එකකයක් ඇතුලේ ඍජු හඳුනා ගන්න පුළුවන්නේ ඒ හින්දා පුරස්කාර කියන එක ප්‍රාථමික පිරිවැය ගණයට තමයි වැටෙන්නේ කීයද 40,000යි ඊළඟට වර්ෂයේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කීයක් කියලා දීලා තිනවද 1,80,000යි කියලා දීලම තියෙනවා හරි ඊළඟට මෙම වර්ෂයේ නිපදවා ඇති භාණ්ඩ ඒකක ප්‍රමාණය නිපදවා ඇති
භාණ්ඩ ප්‍රමාණය කීයයි කියනවද? 85000යි කියලා කියනවා. ඊළඟට සමාගමේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාව අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහෙනි. මොකද වසරකට විකුණලා තියෙන භාණ්ඩ ප්‍රමාණයෙන් තමයි බෙදන්න ඕනේ. හරි. දැන් ප්‍රාථමික පිරිවැය කීයද? 5,40,000යි 2,80,000යි තව 40,000කුයි කීයද? ගන්න 540යි 280යි කියන්නේ බිංදුවයි 4යි 12යි 12යි 4යි 16යි 6යි 2යි 8යි 8,60,000යි 8,60,000යි ප්‍රාථමික පිරිවැය සෙට් එක. හරි එහෙනම් මේ ඔක්කොම එකතු කරමු. 8,60,000ට 260යි 80,000යි එකතු කරපුවාම එනවා කීයද? 8යි 14යි 14යි 20යි 10යි 2යි 12යි 1,200,000ක් මුළු පිරිවැය එනවා. ඔය 1,200,000 මේ 85,000න් බෙදලා අපිට පුළුවන් එක එකක ගාන ගන්න. එක එකකයක් කීයද එනවා? 1,200,000 85,000න් බෙදුවාම කීයද? 1,285න් බෙදා එන්නේ පොඩ්ඩක් දශම සංඛ්‍යාව 14.1ක් වගේ අපි 14ක් කියලා ගන්න පුළුවන්. හරි. දැන් බලන්න මොකද කරේ? දැන් අපි දන්නවා නිෂ්පාදනය නැත්තම් නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි. නිෂ්පාදන පිරිවැය කොටස් දෙක දන්නේ නැත්තම් දුවගෙන ගිහලා නිෂ්පාදන පිරිවැය ලේඛනේ බලපන්. ඒ තමයි ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර පිරිවැයයි. නිෂ්පාදන පොදුකාර පිරිවැය අපි දැන් දෙන්නෙක්ට වර්ග කරා. ස්ථාවර සහ විචල්්‍ය. හරි. අපි ඒකේ දීලා තියෙන කට්ටිය තැන් තැන් වලට දාගෙන මුළු එකතුව ගත්තා. මෙහෙම තැන් තැන් වලට දාගන්න ඕනෙත් නෑ. දීලා තියෙන පිරිවැයන් වල එකතුව ගත්තා නම් ඇති. පැහැදිලිනේ මම මේ තැන් තැන් වලට දාගත්ත උඹලට තේරෙන්නේ. මේ මුළු එකතුව අරගෙන ඒක නිපදවා ඇති ඒකක ප්‍රමාණයෙන්. දැන් මේ නිෂ්පාදනය කරන්න ගිය මුළු පිරිවැයනේ. ඒක නිපදවා ඇති නිපදවලා තියෙන ඒකක ප්‍රමාණයෙන් බෙදුවාම එක් එකකයක් 14යි කියලා එනවා. හරි. මේක කලමනාකරන ගිණුම්කරණයේදී වඩාත් හොඳින් විස්තර කරලා කතා කරනවා. මෙතන මේ කාව ඇති උපදින ඇති ප්‍රමිතේ කතා කරන ඇති කතා කරනවත් කතා කරා. පැහැදිලිනේ කතන්දරේනේ. හරි. අපි යන් ඊළඟ කොටසට අනෙකුත් වියදම් කියන කොටස කතා කරන්න. නිබන්ධනයේ අනෙකුත් වියදම් කියන කොටස. අනෙකුත් පිරිවැය යන්නට අගයන් ඇතුළත් කිරීමේදී තොගය වර්තමාන තත්වයට හා ස්ථානයට ගෙනීම දක්වා අදාළ ප්‍රමාණය පමණක් ඇතුළත් කළ යුතුය. උදාහරණයක් ලෙස විශේෂිත ඇනෝමක් සඳහා මෝස්තර නිර්මාණය කිරීමේ ගාස්තු මේදී අදාළ වේ කියලා. මොකද කියන්නේ? අනෙකුත් පිරිවැය යන්නට අගයන් ඇතුළත් කිරීමේදී තොගේ වර්තමාන තත්ත්වයට වඩා ඒ කියන්නේ තොගය නිෂ්පාදනය කරගෙන යන සාමාන්‍ය පිළිවෙතට වඩා යම් වෙනස්කමක් එක්ක පිළියෙල කරද්දී ආන්න ඒ පිරිවැයන් ටික ඒ කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ. බලාගන්න. දැන් අපි අල්මාරි නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් නිෂ්පාදන ආයතනයක් කියයි කියලා හිතන්නකෝ. අපි අල්මාරි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නම් අපේ අල්මාරියක් හදන්න අපිට අපිට 40,000ක් යනවා කියලා හිතන්න. සාමාන්‍ය අල්මාරියක් හදන්න. දැන් අල්මාරිය හදන්න යන පිරිවැය කීයද? 40,000. හැබැයි අපි දෙනවා කස්ටමර්ස්ලට නැත්තම් පාරිභෝගිකයින්ට පොඩි සහනයක් කියන්නේ පොඩි වාසියක්. ඒ තමයි Tamanට කැමති මෝස්තරයක් කරගන්න පුළුවන්. දැන් ඔය iPhone එකක් උනත් ගත්තත් ඔය සමහර කට්ටියගේ පිටිපස්ස රත්තරන් වලින් නිමව කරගන්නේ. අන්න ඒ වගේ. දැන් එක්කෙනෙක් ඇවිල්ලා මේ 40,000ට තියෙන අල්මාරියට යා කැමති මෝස්තරේ දාන්න කියලා කියනවා.
එතකොට මේ මෝස්තරයට යනවා තව 4000. දැන් අල්මාරියේ ගාන කීයද? 44000යිනේ. මෙන්න මේ 4000 තමයි ඔය කියන විදියට සාමාන්‍ය පිරිවැයෙන් වෙනස් වෙච්ච අලුත් පිරිවැයක් විදියට සලකන්න වෙන්නේ. හරි. ඒක තමයි අනිකුත් පිරිවැය කියලා කියන්නේ. ඉතින් පිරිවැය වර්ග 3යි. වර්ග වලට ඉගෙන ගත්තා. මිලදී ගනුම් පිරිවැය බැලුවා. පරිවර්තන පිරිවැය බැලුවා. අනිකුත් පිරිවැය බැලුවා. ඒ ටික හොඳට ඔළුවට මතක තියාගන්න. ඕවා තියරිමේ වශයෙන් මතක තියාගන්න. ගණන් හදන්නේම ලොකුවට එන්නේ නැහැ. ඊළඟට කියනවා තොග පිරිවැයට ඇතුළත් නොකළ යුතු වියදම්. තොග පිරිවැයට ඇතුළත් නොකළ යුතු වියදම්. තොග පිරිවැයට ඇතුළත් නොකළ යුතු වියදම් පහත සඳහන් පිරිවැය අයිතමයෙන් තොග පිරිවැයට ඇතුළත් නොකර කාලච්ඡේදයේ වියදමක් ලෙස හඳුනා ගැනීම සිදුවේ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? පහත සඳහන් පිරිවැය අයිතමයන් ඒ කියන්නේ දැන් අපි පහතින් ඉගෙන ගන්න යන දේවල් නැත්නම් පහතින් ලියා ගන්න යන දේවල් තොගය කියන එක්කෙනත් එක්ක සම්බන්ධ වුණාට තොග පිරිවැය ඇතුලේ යාව දාන්නේ නැහැ. එයා ව්‍යාපාරයේ වෙනත් වියදම ලියා ගන්න එක. ලියා ගන්න එක. අසාමාන්‍ය ලෙස ද්‍රව්‍ය අපතේ යාම් 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 සාමාන්‍ය ලෙස ද්‍රව්‍ය අපතේ යාම් ඊළඟට තොගහානි දෙක තොගානි ඊළඟට විකුණුම් වියදම් 3 විකුණුම් වියදම් විකුණුම් වියදම් විකුණුම් වියදම් විකුණුම් වියදම් හරි ඔන්න ඔය කියන දේවල් තොගය ඇතුළට ගෙනත් දාන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔය කියන දේවල් ටික තොගය ඇතුළට ගෙනත් දාන්නේ නැහැ කියලා තමයි කියන්නේ. පැහැදිලිනේ? හරි. අද අපි ඉගෙන ගත්ත කතන්දර ටික නැවත ගණු කරොත් ලොගු කරොත් නැවත කතා කරොත් අපි අද බැලුවා තොගයක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි තොගය පිරිවැය කරන්න පුළුවන් ආකාර 3 ඊළඟට අනිකුත් වියදම් ආදී තොගය ඇතුළට අයත් නොවන අයිතම මොනවද කියන කාරණේ වෙනද සෛලීන් පොඩ්ඩක් මිදිලා තියෙන අපසනීප තත්ත්වයක් මත ටික අමාරුවෙන් අපි කරා කොහොම හරි තැනකට නේද? මිලදී ගැනුම් පරිවර්තන පිරිවැය අනිකුත් වියදම් එකතු වෙලා තොග පිරිවැය හැදෙනවා කියන දේ ගෙනාවා. හරි. අපි ඊළඟ සතියේ කතා කරනවා අයිතම ක්‍රමයට සහ කාණ්ඩ ක්‍රමයට කොහොමද තොග ගණනය කරන්නේ? ඊළඟ සතියේ කියන්නේ මේ සතියෙම තියෙනවා. තොග ගණනය කරන්නේ සහ FIFO සහ වැක් කියන දෙක කතා කිරීම සිද්ධ කරනවා. පැහැදිලිනේ කතන්දරේ? මොකද ඒ ටික අත්‍යවශ්‍යයි. අපි අදට මෙතනින් සමුගන්නවා.